ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට්ටුවෙල් සමගින්. අද ලයිව් ඇට්ටුවෙල් තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. රංජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ කතානායකවරයාගේ ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව උණුසුම්. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. තවුනාසර දුන්නේ රද්දවලකට එන්න. මොකද? කරුණාකරලා නිස්සද්ද වෙන්න. එළියට බෙන්නන්න. ඔබ ස්තුතියි නිස්සද්ද වෙන්න. විපක්ෂ මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ විරෝධතාවක. සැමට සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනපති කියයි. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අන්තවාදී දේශන පැවැත් වූ දෙදෙනෙකු ඔළුවිල්හිදී TID අත්තරංගුවට. පාස්කු කොමිසමේ නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය. අද ඔය කතා කරන හැම කෙනාම කතා කරන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා ගැන මිසක අනික් කට්ටිය ගැන කතා කරන්නේ නැහැ. ඒකයි තියෙන අපිට ප්‍රශ්නේ. අපිට බෞද්ධ වශයෙන් එහි තිබෙන කාරණා පිළිගන්න අපිට බෑයි කිය. වෙළඳ පොලේ සහල් මිල සීග්‍රේන් ඉහළට. ආල් ඕන තරම් තියෙනවා. අපි ඉල්ලන තරම් බඩු එවනවා. මිල වැඩි. ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයන් හට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර වෛද්‍ය සංගමේ වාර්ෂික අධ්‍යයන සැසිය අමතමින්. මහනුවර වෛද්‍ය සංගමේ 43 වන වාර්ෂික අධ්‍යයන සැසිය ඊයේ ආරම්භ වුණා. සමාරම්භක දින ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඊයේ ආරම්භ වූ සැසිය හෙට අවසන් වන අතර එහිදී නව සොයාගැනීම් සහ විශේෂඥ අත්දැකීම් පිළිබඳව පුළුල්ව විමර්ශනයට ලක් කරන බවයි මහනුවර වෛද්‍ය සංගමය පවසන්නේ. I'm confident that your continuous සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ ප්‍රධාන පරමාර්ථය බවත් දීර්ඝකාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සෙවීමට වෛද්‍යවරුන්ගෙන් සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගෙන් සමන්විත පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවලදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු ඍජුවම අත්දැකීමට හැකි වූ බව පැවසූ ජනාධිපතිතුමා සෞඛ්‍ය පද්ධතියේ ජයගත යුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගැනීමට හැකි වූ බවත් ප්‍රකාශ කළා. එම අඩුපාඩු දිගටම පැවතීමට ඉඩ දුනහොත් බරපතල අහිතකර ප්‍රතිවිපාක උද්ගත වී හැකි බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වයේ ජය ගැනීමේ අවශ්‍යතාවය සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍ය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ උත්සවයට සහභාගී වීමට පෙර ජනාධිපතිතුමා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමේදී අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ද එතුමා බැහැදුටුවා. මේ අවස්ථාවට අස්කිරි මහා විහාරීය කාරක සංඝ සභික බදුල මුතියංගර රජමහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්රතන නාහිමියන්ද එක්ව සිටියා. අතීතයේ පැවති සස්ත්‍රීක ගම යළි ගොඩනැගීමට ගමින් ගමට චාරිකා කරමින් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල නා හිමිවරුන්ගේ පැසසුමට ලක් වුණා. ග්‍රාමීය ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා කර නොදී ගම දියුණු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරනුයේ ගමේ ජනතාව නගා සිටුවීමට බවද ප්‍රකාශ කළා. ආනයන සීමා කරමින් මෙරට වගා කළ හැකි සෑම භෝගයක්ම වගා කිරීමට අවස්ථාව සලසා දුන්නේ පිටරට ගොවියාට ගිය මුදල් අපේ ගොවියා අතට පත් කිරීමට බවත් වගා කළ හැකි සෑම බිමක්ම කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිතුමා පැවසුවා. ගොවි ජනතාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් අස්වනු වැඩි කර ගැනීමට මෙන්ම නව පරපුර ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.
කොවිඩ් අර්බුදයට සාර්ථකව මුහුණ දීමට හැකි වූයේ රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙල නිසා බවත් අද සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් දකින්නට ඇති අතර අනාගතය දෙස අවධානය යොමු කළ සංවර්ධන වැඩපිළිවෙලක් රට තුළ ක්‍රියාත්මක බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙරට සෞභාග්‍යයේ සංකේතයක් බඳු තේකර්මාන්තිය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු පිණිස තේ වගාකරුවන්ට සහන සලසමින් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති බවද එතුමා ප්‍රකාශ කළා. ගැටලු නිරාකරණය කර ගනිමින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා එකවන්ව අත්වැල් බැඳගත යුතු යැයි මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කර තිබෙනවා. දළදා සමිඳුන් වැඳපුතා ගැනීමට පැමිණි ජනතාවගේද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමග සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශවය අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම හිමියන්ද බැහැදොටු ජනාධිපතිතුමා උන්වහන්සේගේද සුවදුක් විමසා සිටියා. අනුනායක හිමියන් වැඩවෙසෙන සංඝාවාසයෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ප්‍රතිසංස්කරණයද නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි වැඩ කඩිනමින් නිම කරන ලෙසද උපදෙස් ලබා දුන්නා. අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගිය ජනාධිපතිතුමාට විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළා. ස්වකීය 90 වන ජන්මදිනය නිමිත්තෙන් සම්පාදනය කළ යතිවර හදවත විනිවිද දුටිමි කෘතිය නායක හිමියන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ජනාධිපතිතුමා අස්කිරි පාර්ශවය අනුනායක ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සේ හිමිපාණන් වහන්සේද බැහැදුටු අතර කුමන බාධක ඇති වුවත් ඉදිරි මඟ සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි උන්වහන්සේ ආශිර්වාද කර තිබෙනවා. රංගිරි දඹුලු විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමිපාණන් වහන්සේද එම අවස්ථාවට වැඩම කර සිටියා. රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීදුරය සම්බන්ධයෙන් ගත් නීතිමය තත්ත්වය පිළිබඳව අද උදැසන කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ අනුව ඇති වූ තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තු සභාව මිනිත්තු 5කට කල් තැබුණා. The Honorable Ranjan Ramanayaka, Member of Parliament for the Electoral District of Gampaha, has ceased to be a Member of Parliament in terms of Article 66D. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66D වගන්ති ප්‍රකාරව සහ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව නීත්‍යානුකූලව මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට 2021 වසරේ පළවෙනි මාසේ 12 වෙනිදා සිරදඬුවමකට ලක් කිරීම හින්දායි. ඒ අනුව 89 91 වගන්ති ප්‍රකාරව දක්වා ඇති නියමයන්ට අනුව රංජන් රාමනායකට එම නීතිය අදාළ වෙනවා. කොහොම වුණත් රංජන් මේ පිළිබඳව සිය නීතිඥයන් මගින් අභිභාජනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ තම මන්ත්‍රී ධුරය ආරක්ෂා කර දෙන ලෙසයි. නමුත් අභිභාජනාධිකරණය එයට එකඟ නොවිය. එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ අනුවයි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පවතිනා වූ නීතිමය ප්‍රතිපාදනවලට අනුව රංජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු වූ අසුන වෙනුවෙන් මැතිවරණ කොමිසමට මේ පිළිබඳව ලිඛිතව දැන්වූයේ. මේ පිළිබඳව ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරුණු දක්වා සිටී මාස 3ක කාලයක් දක්වා ඔහුගේ පාර්ලිමේන්තු අසුන රැක ගැනීමට මේ උත්තරීතර සභාව කටයුතු කළ යුතු බවයි. මම විපක්ෂ නායකවරයාට දන්වා සිටින්නේ ඔහුගේ එම ස්ථාවරයද නිවැරදි නොවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 F වගන්ති ප්‍රකාරව එය තහවුරු කර ඇත. ඒ අනුව මෙම පසුබිම සම්බන්ධයෙන් ඊයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. මම බලාපොරොත්තු වෙනවා තවදුරටත් මන්ත්‍රීවරු ඉතා වගකීමෙන් සහ වැදගත් ආකල්පෙන් ක්‍රියා කරයි කියලා. I want to tell you if විපක්ෂ නායකවරයා ලෙස මගේ ඉල්ලීම නම් ඔහු මේ රටේ පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවට පත් කළ පුද්ගලයෙක්. ඔහුටත් ඒ අනුව මේ රටේ දේශපාලන සහ මානව අයිතිවාසිකම් සියල්ල අයත්. මම ආයිත් ඉල්ලනවා. ඔහුට තමන්ගේ පාර්ලිමේන්තු අසුන රැක ගැනීමට ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් අභියාචනා කරන්න ඉඩ දෙන්න. ගරු කතානායකතුමා ඔහුගේ මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. මේක නීතියානුකූල නැහැ. ඒ නිසා ඔහුට ඇති දේශපාලන අයිතිවාසිකම් සුරකිය යුතු බව මම ප්‍රකාශ කරනවා. Premlal Jayasekara was ප්‍රේමලාල් ජයසේකර මේ පාර්ලිමේන්තුවට ගෙන ආ ක්‍රමවේදය අනුව රංජන් රාමනායකටත් ඒ අවස්ථාව එලෙසම තවමත් තිබෙනවා. එනිසා රංජන් රාමනායක මහත්තයාට කියන්න අධිකරණය හමුවට ගිහිල්ලා ඒ අවස්ථාව ලබා ගන්න කියලා. අපි කැමැති වුණත් නැති වුණත් ශ්‍රේෂ්ඨ අධිකරණය හැ අධිකරණය දෙන තීන්දුවට අපි අවනත විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයයි. මේ කතාව අහන් හිටියම මට නැවතත් මතක් වෙනවා ඉතිහාසයේ තවුන්නාන්සලාගේම රජය 2010 2015 කොච්චර වැරදි විදියට මට සලකලා තියෙනවද කියලා.
ඒ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්නවා. මට කැලෑ උසාවියකින් යුද හමුදාවේ දඬුවමක් දුන්නා. මම මාස 8ක් රිමාන්ඩ් කරගෙන හිටියා හිර කරගෙන. ඒ දඬුවම දුන්නම අපි උසාවි 3කට ඇපීල් කරා. ඇපීල් 3ම තියෙද්දි මට දඬුවම දුන්න දවසේ ඉඳලා මේ කතානායකවරයා මෙතන වාඩි වෙලා ඉන්න. මට පාර්ලිමේන්තුවට එන්න දුන්නේ නැහැ. මම අනුමත කරනවා. කියන්න මයික් එක දෙන්න. මයික් එක දෙන්න. ඔව්. මයික් එක දෙන්න. මයික් එක ගන්න මයික්. තමුන්නාන්සේට පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ මමයි. මම සියලුම තමුන්නාන්සේගේ තීන්දුව අපි මේ ස්කින් මේගේ ඒ පොත්වල තිබෙන කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ. මොකද්ද කියලා අහන්නේ? තමුන්නාන්සේට දුන්නේ නැද්ද මේකට එන්න? පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද? අහගන්නේ මොකද්ද ඒ? या बोरोड तमसे हाइए पेडलाने मोड बूरो तमसे अब कारण आनो හරි කරුණාකරලා නිස්සද්ද වෙන්න අනිත් එක නිස්සද්ද වෙන්න කරුණාකරලා නිස්සද්ද වෙන්න එලියට පෙන්නන්න Dani Ulfia, Dani Ipadena Bawa, Danga Gay Danduam, Seu Mali Vadinam, Alugo Suane, Ella Bange, Patu Imusua. සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව යම් පියවරක් ගතහොත් ඊට නීතිමය වශයෙන් මුහුණ දෙන බව පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසකට අන්තවාදී දේශන පැවැත් වූ සහරාන් හෂිම්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා ප්‍රකාශ කළා. ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් විසින් ඔළුවිල් ප්‍රදේශයේදී 30 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 වර්ෂයේදී අන්තවාදයේ සහ මූලධර්මවාදයේ ඇතුළත් විද දේශන පැවැත්වීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ අවසන් කරන ලද සිසුන්ට මෙම දේශන ඔළුවිල් ප්‍රදේශයේදී පවත්වා ඇති බවට වාර්තා වෙනවා. මොවුන් මෙම දේශන පැවැත්වීම සඳහා විශේෂයෙන්ම වීඩියෝ පට ඒ වගේම දේශීය අන්තවාදී ත්‍රස්ත වාදී සංවිධාන විසින් ඔවුන්ගේ සමාජිකයින් බදවා ගැනීමේදී පවත්වනු ලබන දේශනාවල කරුණු ඇතුළත් තැටි උපයෝගී කරගෙන ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම මේ දේශන පවත්වන අතරතුර අදාළ සිසුන්ට ශාරීරික අභ්‍යාස ලබා දී ඇති බවටත් වාර්තා වෙනවා. ශාරීරික අභ්‍යාසවල නිරත නොවූ සිසුන් 6 පහර දීම් සිදු කර ඇති බවටත් වාර්තා වෙනවා. එම පහර දීම් සිදු සිසුන් කිහිප දෙනෙක් මේ වන විට සොයාගෙන තිබෙනවා. ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය බලාපොරොත්තු වෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාද සහරාන්ගේ ආධාරකරුවන් බවටයි වාර්තා වී තිබෙන්නේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගරදගුරු හිමිපාණන් හමුවීමට බලාපොරොත්තු වන බවයි. මේ කොමිසම සභා වාර්තාවෙම කියනවා තැන් ගණනාවක ඒ රජය කියලා කියන්නේ ජනාධිපති විතරක් නෙමෙයි ජනාධිපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල. රජයේ වගකීම් කියලා තමයි ඒ කොමිසම සභාවේ තියෙන්නේ. ඒතකොට ඒකෙදි කොහොමද අගමැතිතුමා සහ පොලිසියේ බාරව හිට
හිටපු ඇමතිවරු ටික මේ කොමියුන් සභාවෙන් හැලුනේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අද ඔය කතා කරන හැම කෙනාම කතා කරන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා ගැන මිසක අනික් කට්ටිය ගැන කතා කරන්නේ නැහැ. ඒකයි තියෙන අපිට ප්‍රශ්නේ. ඒ නිසා ඒකයි අපි මුලින් ඉඳලාම කිව්වේ කොමියුන් සභාව අපිට බෞද්ධ වශයෙන් එහි තිබෙන කාරණා පිළිගන්න අපිට බෑයි කියලා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට අපි දිගින් දිගටම මත කරපු කාරණයක්. හිටපු ජනාධිපතිතුමා සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් පැන නැගුණොත් එහෙම ඔබතුමාලා තීරණයක් ගන්නවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට? ඔව් ඉතින් අපි එතුමාට විරුද්ධව යම් ක්‍රියාමාර්ගයක් ආවොත් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ නීතිමය වශයෙන්. ඒ ගන්න තියෙන ක්‍රියාමාර්ග වලට පක්ෂ විදිහට අපි සම්පූර්ණ ශක්තිය දෙනවා. අපි පක්ෂ නායකයයි. ඒ වගේම හිටපු ජනාධිපතිතුමා. ඒ නිසා මම හිතන්නේ එතුමා යම් කරදරයකට ව්‍යවුලකට පත් වෙනවා නම් අපි අනිවාර්යෙන් එතුමා වෙනින් පෙනී හිටිනවා. ව්‍යවස්ථා යෝජනාවල කාර්යනියෝජනයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු තියෙනවා එතුමාවත් හමු වෙන්න. හැම වෙලාවෙම මේ ව්‍යවස්ථා යෝජනාව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට අපි එතුමාලත් සම්බන්ධ කරගන්න. වසවිස අඩංගු පොහොර රට තුළට ගෙනවිත් ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. එම සම්මේලනය කුරුණෑගලදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා. වීවගාවට සාමාන්‍යයෙන් පොහොර මෙට්‍රික් ටොන් 4,25,000ක ප්‍රමාණයක් වාර්ෂිකව අපේ රටට අපි ගෙන්නවා. යූරියා, MOP, TSP ඒ ආදි වශයෙන්. එතකොට මේ වෙනුවෙන් රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කෙරුවා. එමනම් මෙන්න මේ තත්ත්වයක් එක්ක දැන් මේ වෙනකොට පොහොර ගෙනීම සම්බන්ධයෙන් ඇත්තටම දැන් විශේෂයෙන්ම මේ වෙනකොට කැඩ්මියම් සහ ආසනික් ඇතුළු පිළිකා කාරක වස කාරක බහුල ලෙස අඩංගු පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් මේ වෙනකොට රට තුරට ගෙනල්ලා තියෙනවා. ඒක මේ වෙනකොට ඉෂු වෙලා තියෙනවා කියන කාරණේ මතුවෙලා තියෙනවා. මේ අතර වසවිස සහිත පොහොර සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. හර්ෂද සිල්වා මැතිතුමා එතුමා ප්‍රකාශයක් කරා පොහොර ගෙනල්ලා තියෙනවා කියලා ප්‍රමිතියෙන් තොර පොහොර. ඔබතුමාලගේ ආණ්ඩුව අවුරුදු 5ම ගෙනල්ලා තියෙන්නේ වස විස සහිත පොහොර මතක තියාගන්න. මේ මම නෙවෙයි කියන්නේ විගණක ආධිපතිවරයා. මේක දැනගත්තට පස්සේ කතානායකතුමනි මම ප්‍රමිති ආයතනයේ ගෙනල්ලා මේ පිළිබඳ සම්පූර්ණයෙන් අපි ස්පෙસિෆිකේෂන් වෙනස් කරා. ඒ නිසා මතක තියාගන්න ඔබතුමා වගේ වැදගත් මන්ත්‍රීවරයෙක් තමන්ගේ Facebook එකේ මේ වගේ ෂෙයා කරනකොට මේට වැඩිය වගකීමකින් කටයුතු කරා නම් හොඳයි කියලා. මේක මගේ සමාජ මේ Facebook එකේ කොහෙවත් මේක නැහැ. මම ඉතාමත් පැහැදිලිව කිව්වා මේක Twitter පණිවිඩයක් කියලා. මිනිස්සුන්ට වහදීලා තියෙනවා නම් කවුරු හරි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි මම ඉදිරිපත් කරපු කතාවේ මම කිව්වේ. ජනාධිපති ලේකම්වරයා කිසිසේත් ප්‍රමිතියකින් තොර පොහොර නිකුත් කරන්න වෙළඳපොළට කියලා ලියුමක දීලා නැහැ. මේක නිකුත් කරන්න එපා කියලා අර සිද්ධිකා සේනාරත්න කියන මැතිණිය කියලා තියෙනවා මේක නිකුත් කරන්න එපා කියලා. ඔබතුමා ගාව තියෙනවද ප්‍රමිති ආයතන නිකුත් කරපු ලියුම? ඔව් තියෙනවා. මම ඔබතුමාට දැන් එවන්නම් ප්‍රමිති ආයතනය මම ටේබල් කරා ඊයේ ප්‍රමිති ආයතනය නිකුත් කරපු ලියුම කියනවා මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ ලියුමට තමයි පොහොර නිකුත් කරලා තියෙන්නේ. අපි දෙන්න ආචාර්යතුමා අපි දෙන්න රූපවාහිනී සංවාදයකට අපි පොහොර ගෙනාවද හොර පොහොර ගෙනාවේ ඕගොල්ලෝද කියලා. we'll go for open debate. අපි අංකෝ විවෘත මම ඔබතුමාට කියනවා මෙතුමා කියනවා අපේ ආණ්ඩුව යටතේ වස විස පොහොර ඇටයක් අපි බෙදලා නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි අවධානය. සහල් මිල සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව තොග වෙළඳුන් පවසනවා. අද උදැසන පත්තරේ වැඩසටහන මගින් සහල් තොග වෙළඳාම පිළිබඳව සොයා බැලීමේදී අදාළ වෙළඳුන් මේ බව සඳහන් කළා. අප සූදානම් වෙනවා බඩු මිල පිළිබඳව සොයා බැලීමක් කරන්නට චන්දන පුස්සවෙල ගොස් සිටිනවා. ඔය ආයුබෝවන් රංගන අපි පොඩ්ඩක් ආවා පිටකොටුව පැත්තට. අවුරුද්ද උදා වෙන තවත් සතියක් වගේ කාලයක් තියෙන. ඉතින් ඒ නිසා දැන් මේ දවස්වල සහල් මිල ගැන කතා කරනවා. ඒ වගේම තමයි එළවලු පළතුරු කුකුළු මස් ගැන කතා කරනවා. අපි ඉස්සෙල්ලම බලමු සහල් මිල ගැන කොහොමද කියලා. බැලූ බැලමට හාල් තියෙනවා. අපි වෙළඳ මහත්මගෙන් අහලා බලමු. හාල් ඇත්තටම තියෙනවද කොහොමද මිල ගණන් කියලා. පොඩ්ඩක් කියනකෝ හාල් වල මිල ගණන් ටික ඉස්සෙල්ලා. කීරි සම්බා තියෙනවා 175යි. සුදු කැකුළු තියෙනවා 96යි 98යි. මේ සම්බා තියෙනවා 125යි. සුදු කැකුළු තියෙනවා 96යි 93යි. ඒ වගේ ඕන තරම් තියෙනවා මිල වැඩි. අපි සාමාන්‍ය මිටි 200යි 300යි 100ක් 50ක් එහෙම ගන්නවා මෝල් වලින් අරගෙන අපි මෙතන අලෙවි කරනවා සිල්ලර කඩකාරයන්ට. ඒගොල්ලන් ගිහලා විකුණනවා රුපියල් 10ක් 15ක් තියලා විකුණනවා. ඒගොල්ලන් shopping bag එකේම දාලා දෙන්න බෑ. දැන් පහුගිය කාලේ මේ රට ලුණු කිලෝවක් රුපියල් 100ට වඩා වැඩිනවා. රුපියල් 200ක් වගේ මිලකට ගියා. කොහොමද මේ අල ලුණු මිල ගන්න? ලුණු ඇවිල්ලා අද 65 70 වෙනකන් යනවා ඉන්දියන් එක. මේ ලංකාවල තියෙනවා 130යි 20යි. පාකිස්තාන වල තියෙනවා 75යි 80යි. මේ ඉන්දියන් වල තියෙනවා 85යි. දැන් අපි වෙළඳ පොලේ සොයා බැලූ ආකාරයට සහල් මිල වැඩි කියන කතාව තමයි වෙළඳ මහතුන් කියන්නේ. අල ලුණු වල මිල ගණන් නම් ටිකක් පහළ බහලා. බොහොම ස්තුතියි බලධාරීන්ට අවධානය සඳහායි අපි ගන්නේ. දැන් තොග වෙළඳාමත් එක්කයි මේ කතා බහ නිරත වුණේ. සිල්ලර වෙළඳාමේදී ගණන්
සූදානම් කියලා පිළිබඳවත් අවධානය යොමු කරලා මේ කාලවකවානුවේ මිල ඉහළ යන්නට නොදී ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොළ ගැන අපි මේ කතා කරන්නේ. ඒ ගැන අවධානය තියාගන්න. තොගවලදාමට සාපේක්ෂව දිවයිනේ සෙසු ප්‍රදේශවල සහල් මිලගනම් පිළිබඳව සොයා බැලීමට අප කටයුතු කළා. ගැකුළු හා රතු ගැකුළු හා අලු 88යි යන්නේ. සම්බන්ධ නැහැ මේ දවස්වල. සුදු හා 93යි 190ක් විතර වෙනවා කීරි සම්බන්ධ. අල නම් 80 ඉඳලා 100 දක්වා තියෙනවා. ලුණුත් එහෙමයි. ලුණුත් පාකිස්තාන් 60යි අනිත් ඒවා 90යි එහෙම තමයි යන්නේ. අල ඉම්පෝට් එක යනවා 120යි. ලංකාවේ යනවා 160යි. බීලුණු 100යි. අර ඉන්දියන් එක හොඳ එක. අනිත් එක 80යි පාකිස්තාන එක. රත්වල කොහොම 130යිම විකිනන්නේ මතය. නාඩේම 100 පාට තියෙනවා 100ට තියෙනවා 110ට තියෙනවා. කීරිසම තියෙනවා 190 පාට සම්බ 140යි. නාඩේ වෙලා 115යි. සම්බ 155යි. කීරිසම 195යි. බීරුණු වල කුණු කොල්ලට දෙන එච්චර ගණන් නැහැ. බීරුණු කිලෝ 100යි, අල කිලෝ 120යි. සුදු කීරියන්නේ රුපියල් 185ට අපි දෙන්නේ. සුදු හාල් නම් 107යි. තු සම්බයක යන්නේ 125ට. කුළුණු මිල පාකිස්තාන එක අපි දෙන්නේ දැන් රුපියල් 85ට. ඉන්දියන් එක නම් රුපියල් 100ට යන්නේ. අල 120ට. අල 110යි. ඔව්. බීලුණු 80යි. සුදු හාල් 95යි, රතු හාල් 88යි, නාඩු හාල් 110යි. කීරි සම්බා දැන් 180යි, 195ට තියෙනවා. කියන්නේ බඩු නෑ ගන්න. කීරි සම්බා එහෙම හොයා ගන්නත් නෑ. මෝල් වලින් බඩු ගොඩක් එනවා අඩුයි අපිට දැන්. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරන ලද පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. මේ අතර පාවෙන වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව සිය වෙළඳ සැල් අහිමි වූ බව පවසමින් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරත වුණා. පිටකොටුව පාවන වෙළඳ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම රුපියල් මිලියන 35ක වියදමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් පරිදි සිදු කර තිබෙනවා. අලුත්වැඩියා කරන ලද මෙම පිටකොටුව පාවෙන වෙළඳ නගරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වරාය නගරේ කොටුව පිටකොටුව මේ සියල්ල සඳහා මහා සැලැස්මක් අපිට තියෙනවා. ඒ සැලැස්මේ එක කොටසක් තමයි මේ පාවෙන වෙළඳ පොලේ. යසපාලන රජයේ කාලෙදී ඒකට ප්‍රමුඛත්වයක් නොදී ඒ ව්‍යාපාරය කඩා හිරුණා. අද මම සතු වෙනවා නාගරික සංවර්ධන අධිකාරිය ඒ කටයුත්ත සාර්ථකව නිම කළා තියෙනවා. මේ අතර පාවෙන වෙළඳ සංකීර්ණය අලුත්වැඩියාවෙන් අනතුරුව මුදල් ගෙවා තිබේදී තමන්ට සිය කඩකාමර අහිමි වූ බව පවසමින් පිරිසක් සිය විරෝධය පළ කළා. 2017 තමයි අපි කඩ ගත්තේ. අද සීල් කරා අවුරුද්දක 66000 ගෙව්වෙඩා කියලා. ඊට පස්සේ අපි අභියාචනා එක දිගටම ඉදිරිපත් කරා. අපි සල්ලි බඳින්න ගියාම සල්ලි බඳින්න බාරගත්තට අපි ප්‍රතික්ෂේප කරා. කතා කරපු මැඩම් කියනවා අපට ආණ්ඩුවට දානයක් දුන්නා තමයි හිතා ගන්න. ඉතින් මේ අපේ බඩ පපු පත්තු වෙන අපේ දරුවන්ට උගන්වන මුදල්, අපේ පවුල් ජීවත් වෙන මුදල්, ලක්ෂ 25ක විතර කිට්ටු වෙන මුදලක් නාගරික සංවර්ධන අධිකාරියෙන් අරගෙන මේ බලන්න නාගරික සංවර්ධන අධිකාරියට මුදල් ගෙවපුවා. මෙච්චර මුදල් ගෙවපු රිසිට් කිසිම කෙනෙක් මේ සම්බන්ධව වගකීමක් බාර ගන්න. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේබල ඕමාරකුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටි සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරු මිය ගොස් තිබෙනවා. 46 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු පොතුහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි ගලේබල පොලිසිය පවසන්නේ. බණ්ඩාරගම හොරණ ප්‍රධාන මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී යතුරු පැදියක් මෝටර රථයක සහ වෑන් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තම ව්‍යාපාරික ස්ථානය අසලින් පිටත් වීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති අතර එය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. ගාල්ල යක්කලමුල්ල මාර්ගයේ රජ්ජම්බුගහ ප්‍රදේශයේදී රිය පුහුණුව ලබන අයෙකු පැද වූ මෝටර රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටි මෝටර රථය පාරෙන් ඉවතට පැන අසල තිබූ ඇලකඩ පෙරළී ගොස් තිබෙනවා. අනතුරට පත් යතුරු පැදිකරු තුවාල ලබා කරාපිටියේ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව එළගවීන් 10 දෙනෙකු සහ මේ ගවීන් 10 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ දෙකක් රත්නපුර නගරයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහිදී එම ලොරි රථවල සිටි සැකකරුවන් 4 දෙනෙකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වවුනියාව තිරුණාවක් කොළම් ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක රැඳී සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී සිදු කළ පහරදීමකින් එක් අයෙකුට බරපතල තුවාල සිදුව ඇති අතර ඔහු වවුනියාව රෝහල වෙත ඇතුළත් කෙරුණා. ලොව ප්‍රසිද්ධ හුවාවී සන්නාමය ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීම සඳහා ඔවුන් සොෆ්ලොජික් ආයතනය සමග එක්වුණා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ ලොව පුරා ප්‍රසිද්ධියක් උසලන හුවාවී නිෂ්පාදන ශ්‍රී ලංකාවේ බෙදා හැරීම ප්‍රචලිත කිරීම සොෆ්ලොජික් සමාගම හරහා ඉදිරියේදී සිදු කරන බවයි. හුවාවී ලංකා සමාගමේ නිලධාරීන් සහ සොෆ්ලොජික් ප්‍රධානීන්ද මේ සඳහා එක්ව සිටියා. විරාමෙන් අනතුරුව ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව කළමනාකරණ කමිටුව ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක T20 මැච් එකක්. මේක ටෙස්ට් මැච් එක නෙමෙයි. ඉතින් සති 6 දීලා දෙන්නේ. ඒකෙන් සති 2ක් මම හිතන්නේ අලුත් අවුරුද්දට යනවා. ක්‍රිකට් පැත්තෙන් සම්පූර්ණයෙන්ම ටෙක්නිකල් ටීම් එකට තමයි බාරගන්නේ. අපි පරිපාලනය විතරමයි කරන්නේ. මෙතන පැහැදිලිම ඒක කියන්න ඕනේ. ස්ථිර වෛද්‍යවරයෙක් ડોક્ટર ධනුෂ්ක දේවප්‍රිය කියලා එනවා. මෙච්චරක ස්ථිර වෛද්‍යවරයෙක් හිටිල් ඉඳලා නැහැ. ටුවර්ස් වලට ගන්නවා. එහෙම මෙයා දිගටම ටීම් එකත් එක්ක ඉඳී අනිත් එක එයා සෙකන්ඩ්මන්ට් එකකින් එන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි පඩිය ගෙවන්නේ. බංග්ලාදේශ ටුවර් එක දැනට ඒගොල්ලෝ එනවා කියලා තමයි කියන්නේ. බංග්ලාදේශ ටීම් එක ඔක්කොම වගේ වැක්සිනේට් කරලා තියෙනවා. ටීම් එක වැක්සිනේට් කරන්න බලාපොරොත්තු වෙනවා අපි 11 වෙනිදා. හෙල්ත් මිනිස්ටර් එක අපිට පර්මිෂන් දීලා තියෙනවා. ටීම් එකේ මම කතා කරුවා මේ වැක්සින් එක ඒගොල්ලෝ ඇහුවා අනිවාර්යද කියලා. මං කිව්වා කිසිම දෙයක් අනිවාර්ය නෑ දිනන එක හැර. LPL එකෙන් මේ රුපියල් මිලියන 100ක ලාභයක් තියෙනවා කියලා කතාවක් යනවා. ඒක ඇත්තක්ද? දැනට අවිල්ලා තියෙන ගන්නට අමතරව තව ගන්නක් එන්න තියෙනවා. ඒ ටික ඔක්කොම ආවම මිලියන් 100කට වැඩිය ප්‍රොෆිට් එකක් තියෙනවා. අනිත් එක LPL එකට මේ වෙනම ඒක රන් කරන්න බෝඩ් එකක් මම හිතන්නේ ගෞරව ඇමතුමා පත් කරනවා කියලා කිව්වා. සති දෙකකින් තේරුම් කමිටුවත් සතියකින් විතර පත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ රටේ කට්ටිය බලාගෙනම ඉන්න දෙයක් තමයි ලෙජන්ඩ්ස් මැච් එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අරවින්දත් ගහයි කියලා සනත්ලා කොහොමත් ඒ ටීම් එක ගහනවා. අරවින්දටත් ඉන්වයිට් කරනවා ගහන්න කියලා. කොහොමද මේ ගහන්න බලාපොරොත්තු වෙන්නේ මැයි මාසේ 4 වෙනිදා. පැල්ල කැලේ තමයි ගහන්න වෙන්නේ. ඒ ටෙලිවයිසුත් කරයි. අපි හෙල්ත් මිනිස්ටරෙන් කතා කරලා ක්‍රවුඩ් එකකුත් ගේන විදියට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් අපි ගහන කාලේ හුඟක් වෙලාවට ක්ලබ් 9ක් නැත්නම් 10ක් තමයි ක්‍රීඩා කරේ. එනමුත් අද ගත්තොත් අපේ ලංකාව වටේ ළමයි 28600ක් විතර ක්‍රීඩා කරනවා 13-15 ඉඳන් 19-15 වෙනකන් ලෙවල්ස් ඔක්කොම ගත්තොත් 19-15 විතර එනකොට ක්‍රීඩකයන් අඩු වෙනවා 3720කට. ඉතින් ඒ අතරතුරේ අපිට හුඟා ක්‍රීඩකයන් නැති වෙන කෑල්ලකුත් අපිට අහු වෙනවා. මේ 19-15 3720ක් ගහලා ඉවරුනාම අපි බලන්න ඕනේ මේ ළමයි 3720ට අපි කොහෙද අවස්ථාව ලබා දෙන්නේ කියලා. දැන් ඉතින් අපි මේ ක්ලබ් ස්ට්‍රක්චර් එක අයින් කරලා දැම්මොත් අපි මේ ළමයින්ට අපි කොහෙද ගිහිල්ලා ඊට පස්සේ ඉස්කෝලේ ඉවරුනාම ක්‍රිකට් ගහන්න දෙන්නේ කියලා අපි හිතන්න ක්ලබ් සිස්ටම් එක අයින් කරන්න එක නෙමෙයි. ඔය කෝප් එකේදී කතා වුණා ඉන්දියාවේ තියෙන ඡන්ද ප්‍රමාණය, ඕස්ට්‍රේලියාවේ තියෙන ඡන්ද ප්‍රමාණය, ශ්‍රී ලංකාවේ තියෙන ඡන්ද ප්‍රමාණය. කියන ඡන්ද ප්‍රමාණය අඩු කරන්න කතා වෙලා නැද්ද? ඒක ගැන මං හිතන්නේ ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන් කරගෙන බලාගෙන යනවා මොකද්ද කෙරෙන්න ඕනි කියලා. ස්පෝර්ට්ස් ලෝ එක මං හිතන්නේ මේ ඔනරබල් මිනිස්ටර් එක චේන්ජ් කරන්න තමයි. ඒක ගැන අනිවාර්යෙන් ගරුව ඇමතුමා බලනවා. ක්‍රීඩා සභාවත් බලනවා. ඒ සමගින් ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සෝදානම. සුබ දවසක්.